ආදරණීය දරුවනේ ජීව විද්‍යාව පස්වන ඒකකය සත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය. එහි තුන්වන පාඩම් මාලාව. ඒ තමයි සතුන්ගේ සංසරණ පද්ධතිය. මේ පිළිබඳ සිද්ධාන්තමය කරුණු පරිච්ඡේද 6කින් මම ඔබ වෙත ගෙන ආවා. එතනින් පසුව ඔබ දන්නවා සුපුරුදු පරිදි අපි සාකච්ඡා කරනවා ඒ සිද්ධාන්ත කරුණු වලට අදාළ සරලම ප්‍රශ්නයේ ඉඳලා සංකීර්ණ ප්‍රශ්නය දක්වා අපේ ප්‍රශ්නාවලිය. ඉතින් අද 7 වෙනි පරිච්ඡේදයෙන් අපි ප්‍රශ්නාවලිය සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. ඉතින් අදත් මම ප්‍රශ්න ගොඩක් ගෙනල්ලා තියෙනවා සාකච්ඡා කරන්න ඔබේ දැනුම තවත් ශක්තිමත් කිරීම සඳහා. දැන් අපි බලමු මොනවද අද අපි කතා කරන ප්‍රශ්න කියලා. බලන්න පළවෙනි ප්‍රශ්නේ සංසරණ පද්ධතිය අවශ්‍ය වෙන්නේ ඇයි? සංසරණ පද්ධතියක් අවශ්‍ය වෙන්නේ ඇයි? එකක් තමයි ජීවින්ට තම දේහය තුල ද්‍රව්‍ය පරිවහනය කිරීමටත් ඒ වගේම බාහිර පරිසරය සමග ද්‍රව්‍ය හුවමාරු කරගන්නත් තමයි ඇත්තටම සංසරණ පද්ධතියක් අවශ්‍ය වෙන්නේ. ජීවින්ට තමන්ගේ දේහයේ එක තැනක ඉඳලා තව තැනකට ද්‍රව්‍ය පරිවහනය කරන්නත් ඒ වගේම බාහිර පරිසරය සමග යම් යම් ද්‍රව්‍යයන් හුවමාරු කර ගැනීම සඳහා තමයි දරුවනේ සංසරණ පද්ධතියක් අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ පිළිතුර තමයි ඔබෙන් මම බලාපොරොත්තු වෙන්නේ. අපි එන පිළිතුර ලියමු. සංසරණ පද්ධතියක් අවශ්‍ය වෙන්නේ ඇයි? දේහය තුල ද්‍රව්‍ය පරිවහනය කිරීමටත් දේහය තුල ද්‍රව්‍ය පරිවහනය කිරීමටත් බාහිර පරිසරය සමග ද්‍රව්‍ය හුවමාරු කිරීමටත් හුවමාරු කර ගැනීමටත් මේ කාර්යයන් දෙකට තමයි දේහය තුල ද්‍රව්‍ය පරිවහනය කිරීමටත් බාහිර පරිසරය සමග ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමටත් සංසරණ පද්ධති අවශ්‍ය වේ. සංසරණ පද්ධති අවශ්‍ය වේ. හරිම සරලයි. හරිම සරලයි. දේහය තුල ද්‍රව්‍ය පරිවහනයටත් ඒ වගේම බාහිර පරිසරය සමග ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම සඳහා තමයි දරුවනේ සංසරණ පද්ධති සතුන්ට අවශ්‍ය වෙන්නේ. සතුන්ගේ දේහය තුල සංසරණ පද්ධති විකසනය වුණේ මෙන්න මේ අවශ්‍යතාවයන් නිසා. හරි. එහෙනම් අපි දැන් දෙවනි ප්‍රශ්නයට යමු වෙමු. දෙවනි ප්‍රශ්නය. විශේෂ සංසරණ පද්ධති නොමැති සත්ව කාණ්ඩ දෙකක් නම් කරන්න. දැන් දරුවනේ විශේෂ සංසරණ පද්ධති නැහැනේ නිඩාරියාවන්ගේ. නිඩාරියාවන්ට නැහැ විශේෂ සංසරණ පද්ධති. ඊළාට ප්ලැටිහෙල්මින්තෙස් නැත්නම් පැතලිපණුව ඒගොල්ලන්ටත් නැහැ. ඒගොල්ලන්ටත් නැහැ. ඒ විතරක් නෙමෙයි විශේෂ සංසරණ පද්ධතියක් දරුවෝ නෙමටෝඩාවන්ටත් නැහැ. ඇතරම සංසරණ පද්ධති විකසනය වීම ආරම්භ වුණේ ඇනලිඩාවන්ගෙන්නේ නේ. ඉතින් ඒ නිසා අපිට ප්‍රධාන වශයෙන්ම සිලබස් එක තුල කියන්නේ නිඩාරියාවන් සහ පැතලිපණුවන්ට සංසරණ පද්ධති නැහැ කියලා විශේෂ නෙමටෝඩාවන්ටත් විශේෂ සංසරණ පද්ධතියක් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ කාරණා ටික අපිට පිළිතුරට ගොනු කරන්න පුළුවන්. එකක් තමයි නිඩාරියාවන්. අනිත් එක පැතලිපණුවන්. ප්ලැටිහෙල්මින්තෙස් කියලා කිව්වත් ලකුණු දෙනවා. මේ අයට තමයි විශේෂ සංසරණ පද්ධතියක් දරුවනේ දකින්න ලැබෙන්නේ නැත්තේ. හරි. එමනම් ඊටාම සරල ප්‍රශ්නයක් දෙවෙනි ප්‍රශ්නය අපිට යන්න පුළුවන් තුන්වෙනි ප්‍රශ්නයට. අපි යමු තුන්වෙනි ප්‍රශ්නයට. මෙන්න තුන්වෙනි ප්‍රශ්නය. බලන්න. සරල සතුන්ට විශේෂ සංසරණ පද්ධති නොමැති වීමට හේතු මොනවාද? සරල සතුන්ට විශේෂ සංසරණ පද්ධතියක් නැති වෙන්න හේතු මොනවද? ඉතින් හරි සරලයි. මේ බලන්නකෝ. දැන් හිතන්න මෙහෙම. සරල සතුන්ගේ දේහ සෛල ප්‍රමාණයත් පොඩ්ඩයිනේ තියෙන්නේ. අනිත් එක බොහෝමයක් දේහ සෛල, එහෙම නැත්නම් බහුතරයක් දේහ සෛල, එහෙම නැත්නම් සියලුම දේහ සෛල මේ බාහිර පරිසරයත් එක්ක ඍජු සම්බන්ධතාව පවත්වනවා. මෙන්න බාහිර පරිසරය. මේ තියෙන්නේ දේහ සෛල. දේහ සෛල තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ බාහිර පරිසරය. බාහිර පරිසරයත් එක්ක ඩිරෙක්ට්, ඒ කියන්නේ ඍජුවම සම්බන්ධතාව පවත්වනවා. ඒ නිසා බාහිර පරිසරයෙන් විසරණය මගින් ද්‍රව්‍ය හුවමාරු කරගන්න දේහ සෛල වලට පුළුවන්. විසරණය මගින්. ඒ වගේම මේ සරල ජීවින්ගේ දේහ ප්‍රමාණය කුඩා නිසා විසරණය මගින්ම කෙටි දුරක් දක්වා පරිවහනය වීමත් හරිම පහසුවෙන් සිද්ධ කරන්න පුළුවන්. ද්‍රව්‍ය පරිවහනය කෙටි දුරකට පමණයි අවශ්‍ය වෙන්නේ.
ඒකට විසරණය හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා මේ දේහ පෘෂ්ඨය හරහා ද්‍රව්‍ය හුවමාරුව විසරණය මගින් කරගන්න පුළුවන් බාහිර පරිසරයත් සමග සෛල ඍජු සම්බන්ධතා පවතිනවා නම්. අපිට මෙහෙම ලියන්න පුළුවන් මේ පිළිතුර. මෙම සතුන්ගේ බහුතරයක් සෛල හෝ සියලු සෛල බාහිර පරිසරය සමග ඍජු සම්බන්ධතා දක්වයි. කෙලිම සම්බන්ධයි. ඍජු සම්බන්ධතා දක්වයි. ඒක මුලින්ම ලියන්න ඕනේ. මේ සතුන්ගේ බහුතරයක් සෛල හෝ සියලු සෛල බාහිර පරිසරය සමග ඍජු සම්බන්ධතා දක්වනවා. ඒ නිසා දේහ පෘෂ්ඨය හරහා සිදුවන විසරණය මේ සතුන්ට හොඳටම ප්‍රමාණවත්. මේ නිසා දේහ පෘෂ්ඨය හරහා විසරණය මගින් ද්‍රව්‍ය හුවමාරු වීම ප්‍රමාණවත් වේ. විසරණය මගින් ද්‍රව්‍ය හුවමාරු වීම දේහ පෘෂ්ඨය හරහා ප්‍රමාණවත්. ඒ වගේම මෙතනදී විශේෂයෙන් කියන්න තියෙනවා දරුවනේ මේ ජීවින්ගේ සරලභාවය නිසාම මේගොල්ලන්ගේ දේහය ඊටාම කුඩා දේහයන් නිසා කෙටි දුරක් දක්වා දේහය තුල ද්‍රව්‍ය පරිවහණය වීමත් විසරණය මගින්ම සිදු වෙනවා. අපිට ලියන්න පුළුවන් මෙම සතුන්ගේ දේහය තුල පරිවහණය විය යුතු දුර කෙටි නිසා මේ සතුන්ගේ දේහය තුල පරිවහණය විය යුතු දුර කෙටි නිසා විසරණය මගින්ම ද්‍රව්‍ය පරිවහණය සිදුවේ. විසරණය මගින්ම ද්‍රව්‍ය පරිවහණය සිදුවේ. දැන් බලන්න පිළිතුර. මේ සතුන්ගේ බහුතරයක් සෛල එහෙම නැත්නම් සියලුම සෛල බාහිර පරිසරයත් එක්ක ඍජු සම්බන්ධතා දක්වනවා. මේ හින්දා දේහ පෘෂ්ඨය හරහා විසරණය මගින් ද්‍රව්‍ය හුවමාරු වීම මේ සතුන්ට ප්‍රමාණවත්. ඒ වගේම ද්‍රව්‍ය පරිවහණය කළ යුත්තේ කෙටි දුරකට නිසා ඒ පරිවහන ක්‍රියාවලිය විසරණය මගින් සිදු කරන්න පුළුවන්. විසරණය මගින් සිදු කරන්න පුළුවන්. ඔන්න ඔය කාරණාව අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ බලන්න බාහිර පරිසරයේ ඉඳලා සෛල වලට ද්‍රව්‍ය ඇතුල් වෙනවා. සෛල වල ඉඳලා බාහිර පරිසරයට අපද්‍රව්‍ය වගේ දේවල් ඉවත් වෙනවා. මේ කාර්යය තමයි මේ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් අපි හතරවෙනි ප්‍රශ්නයට යමු වෙමු. ඔන්න හතරවෙනි ප්‍රශ්නෙට අපි ආවා. සංකීර්ණ සතුන්ට විශේෂ සංසරණ පද්ධති අවශ්‍ය වෙන්න හේතු මොනවද? හරි. සංකීර්ණ සත්වයෙකු කියන්නේ දේහ ප්‍රමාණයේ විශාල සත්වයෙක්. නිඩාරියා පැතලිපණුව වගේ පොඩි අය නෙමෙයි ලොකු කෙනෙක්. එතකොට සංකීර්ණ සත්වයෙක්ගේ දේහය තුල සෛල ඉතා විශාල ප්‍රමාණයක් පවතිනවා. ඒ නිසා සංකීර්ණ සත්වයෙකුගේ දේහය තුල ද්‍රව්‍ය පරිවහණය කළ යුතු දුර ප්‍රමාණය වැඩි. ඒ වගේම වරකට පරිවහණය කරන්න ඕන ද්‍රව්‍ය ප්‍රමාණයත් වැඩි. එතකොට විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි බාහිර පරිසරය සමග සියලුම සෛල ඍජු සම්බන්ධතා පවත්වන්නේ නැහැ. දේහයේ බහුතරයක් සෛල බාහිර පරිසරය සමග ඍජු සම්බන්ධතා පවත්වන්නේ නැහැ. ඒ නිසා විසරණය මගින් සිද්ධ වෙන ද්‍රව්‍ය හුවමාරුව දරුවනේ ඊතරම්ම ප්‍රමාණවත් නැහැ. කොහෙත්ම ප්‍රමාණවත් නැහැ ඇත්තටම. විසරණය හරහා සිදුවන ද්‍රව්‍ය හුවමාරුව ප්‍රමාණවත් නැහැ. ඒ නිසා විශේෂ සංසරණ පද්ධති අවශ්‍ය වුණා මේ කාර්ය මනා ලෙස ක්‍රියාත්මක වෙන්න. පැහැදිලිද? එතකොට අපි පිළිතුර මෙහෙම ගොඩනගමු. සංකීර්ණ සතුන්ගේ දේහ විශාලත්වය වැඩි. සංකීර්ණ සතුන්ගේ දේහ විශාලත්වය වැඩි. මේ නිසා ද්‍රව්‍ය පරිවහණය
කළ යුතු දුර ප්‍රමාණය සහ ද්‍රව්‍ය පරිවහනය කළ යුතු දුර ප්‍රමාණය සහ පරිවහනය කළ යුතු ද්‍රව්‍ය ප්‍රමාණය අධිකයි. පරිවහනය කළ යුතු ද්‍රව්‍ය ප්‍රමාණය වැඩිය. ඒ වගේම එසේම බොහෝ සෛල එසේම බොහෝ සෛල බාහිර පරිසරය සමග ඍජු සබඳතා නොපවත්වයි. ඍජු සබඳතා නොපවත්වයි. පවත්වන්නේ නැහැ කියලා කියන්නේ. බාහිර පරිසරය සමග ඍජු සබඳතා පවත්වන්නේ නැහැ. මේ නිසා විසරණය මගින් සිදුවන ද්‍රව්‍ය හුවමාරුව ප්‍රමාණවත් මදි. මේ නිසා විසරණය මගින් සිදුවන ද්‍රව්‍ය හුවමාරුව ප්‍රමාණවත් නොවේ. මේ නිසා විසරණය මගින් සිද්ධ වෙන ද්‍රව්‍ය හුවමාරුව දරුවනේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. ඒ නිසාම සතුන් විශාල වෙනකොට සංකීර්ණ වෙනකොට විශේෂ සංසරණ පද්ධති සෑදීමේ අවශ්‍යතාවයක් ඇති වුණා. මේ නිසා සංකීර්ණ සතුන්ට කාර්යක්ෂම පරිවහනයක් සඳහා විශේෂ සංසරණ පද්ධති අවශ්‍ය විය. විශේෂ සංසරණ පද්ධති සතුන්ට දරුවනේ අවශ්‍ය වුණා. ඔන්න ඔය කාරණාව තමයි අපි කියන්නේ. අපි සාරාංශගත කරමු පිළිතුර. සංකීර්ණ සතුන්ගේ දේහ විශාලත්වය වැඩි. මේ නිසාම ද්‍රව්‍ය පරිවහනය කළ යුතු දුර ප්‍රමාණය වගේම පරිවහනය කළ යුතු ද්‍රව්‍ය ප්‍රමාණයත් වැඩි වුණා. ඒ වගේම බොහෝ සෛල බාහිර පරිසරයත් එක්ක ඍජු සම්බන්ධතා පවත්වන්නේ නැහැ. ඒ නිසා විසරණය මගින් දේහ පෘෂ්ඨය හරහා සිදුවන මේ ද්‍රව්‍ය හුවමාරුව ප්‍රමාණවත් නැහැ. ඒ හින්දම සංකීර්ණ සතුන්ට කාර්යක්ෂම පරිවහනයක් පවත්වා ගැනීම සඳහා විශේෂ සංසරණ පද්ධති විකසනය වුණා, අවශ්‍ය වුණා. පැහැදිලිද දරුවනේ? හරි. එහෙමනම් අපි පස්වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. පස්වෙනි ප්‍රශ්නේ බලන්න. දේහය තුල පරිවහනය වන ද්‍රව්‍ය මොනවාද? මොනවද දරුවනේ දේහය තුල පරිවහනය වෙන්නේ? අපිට කියන්න පුළුවන් දේහය තුල පරිවහනය වෙන ද්‍රව්‍ය වලට එකක් ශ්වසන වායු පරිවහනය වෙනවානේ. ශ්වසන වායු. විශේෂයෙන්ම මොන වගේ ශ්වසන වායුද? ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් වගේ දේවල්. මේ වගේ වායු පරිවහනය වෙනවා. ඊළඟට අපිට කියන්න පුළුවන් දේහය තුල පරිවහනය වෙනවා පෝෂක. දැන් පෝෂක විදිහට මොනවද සලකන්නේ? ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, මේද අම්ල වගේ දේවල්. ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල, මේද අම්ල, හරි, ග්ලිසරෝල්, ඇයි විටමින්, මේ ඔක්කොම ටික මම ලියන්නම්. මේවා පරිවහනය වෙනවා. ඊළඟට අපද්‍රව්‍ය පරිවහනය වෙනවා. විශේෂයෙන්ම යූරියා, යුරික් අම්ලය වගේ දේවල් මේවා පරිවහනය වෙනවා. හරි. හෝමෝන පරිවහනය වෙනවා. අවසාන වශයෙන් ප්‍රතිදේහ, ඉමුනොග්ලොබියුලින් ප්‍රෝටීන වර්ග ඒවා පරිවහනය වෙනවා.
මෙන්න දේහය තුල පරිවහණය වෙන ද්‍රව්‍ය ශ්වසන වායු, පෝෂක, අපද්‍රව්‍ය, හෝමෝන, ඒ වගේම ප්‍රතිදේහ වගේ දේවල් මේවා පරිවහණය වෙනවා දේහය තුල. පැහැදිලිද? හරි. ඉතින් අපිට එහෙමනම් 6 වෙනි ප්‍රශ්නෙට යන්න පුළුවන් නේ. අපි 6 වෙනි ප්‍රශ්නෙට යමු. බලන්න. සංසරණ පද්ධතියක මූලික සංරචක මොනවද? සංසරණ පද්ධතියක දරුවනේ මූලික සංරචක 3ක් තියෙනවා. එකක් තමයි සංසරණ ක්‍රියාවලියට තරලයක් තියෙන්න ඕනේ. සංසරණ තරලයක් තියෙන්න ඕනේ. ඉතින් අපිට අදාළව ඒ සංසරණ තරලය තමයි රුධිරය කියන්නේ. හරි. ඒ වගේම ඒ සංසරණ තරලය පොම්ප කිරීමේ අවයවයක් තියෙන්න ඕනේ. පොම්ප කිරීමේ අවයවයේ විදිහට හැසිරෙන්නේ අපේ හෘදය, heart එක තමයි හැසිරෙන්නේ. පොම්ප කිරීමේ අවයවය. ඒ වගේම අන්තර් සම්බන්ධිත නාල පද්ධතියක් තියෙන්න ඕනේ. අපි ඒවට තමයි මේ රුධිර වාහිනී කියලා කියන්නේ. දමනි ශිරා කේශනාලිකා කියන්නේ ඒවට. මේ සංරචක තුන තමයි සංසරණ පද්ධතියක මූලික සංරචක කියලා හඳුන්වන්නේ. බලන්න එතකොට. පරිවහන නැත්තම් සංසරණ තරලය. ඊළඟට පොම්ප කිරීමේ අවයවයක්. ඒ වගේම අන්තර් සම්බන්ධිත නාල. අපිට ඒක වෙන වචනකින් කියන්න පුළුවන් රුධිර වාහිනී කියලා. රුධිර වාහිනී තිබීම. මේවා තමයි සංසරණ පද්ධතියක මූලික සංරචක විදිහට සලකන්නේ. මොනවද? එකක් තමයි සංසරණ තරලයක් තිබීම, පොම්ප කිරීමේ අවයවයක් තිබීම සහ අන්තර් සම්බන්ධිත නාල නැත්නම් රුධිර වාහිනී පැවතීම. මේ සංරචක තුන සංසරණ පද්ධතියක මූලික සංරචක වෙනවා. අපි එහෙමනම් ඊළඟට 7 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. 7 වෙනි ප්‍රශ්නයට යමු. 7 වෙනි ප්‍රශ්නය. සතුන්ගේ හමුවන ප්‍රධාන සංසරණ පද්ධති දෙක නම් කරන්න. දරුවනේ සතුන්ගේ ප්‍රධාන සංසරණ පද්ධති දෙකක් හමු වෙනවා. එකක් තමයි විවෘත සංසරණ පද්ධතිය, අනිත් එක සංවෘත සංසරණ පද්ධතිය. විවෘත සංසරණ පද්ධතියයි සංවෘත සංසරණ පද්ධතිය. ওই දෙක ගැන හොඳ පුළුල් අවබෝධයක් අපි ලබා ගන්න ඕනේ. හරි. අපි ලියමු පිළිතුර. විවෘත සංසරණ පද්ධතිය සංවෘත සංසරණ පද්ධතිය. විවෘත සංසරණ පද්ධතියයි සංවෘත සංසරණ පද්ධතියයි කියන සංසරණ පද්ධති දෙක සතුන්ගේ දේහය තුල දරුවනේ අපිට පැහැදිලිව දකින්න පුළුවන්. පැහැදිලිද? හරි. අපි 8 වෙනි ප්‍රශ්නයට යමු. බලන්න 8 වෙනි ප්‍රශ්නේ. විවෘත සංසරණ පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අහනවා. විවෘත සංසරණ පද්ධතියක් කියන්නේ කුමක්ද? පටක සහ අවයව රුධිර වසා කියලා හඳුන්වන තරලයකින් නැහැවෙමින් පවතින සංසරණ පද්ධති තමයි විවෘත සංසරණ පද්ධති කියලා කියන්නේ. පටක සහ අවයව රුධිර වසා තරලය කියලා හඳුන්වන තරලයකින් නැහැවෙමින් තියෙන්නේ. අන්න එවැනි පද්ධති තමයි විවෘත සංසරණ පද්ධති කියලා කියන්නේ. ඉතින් ඒක ලියමු අපි. පටක හා අවයව රුධිර වසා ලෙස හැඳින්වෙන තරලයකින් නැහැවෙමින් පවතින පටක හා අවයව රුධිර වසා ලෙස හැඳින්වෙන තරලයකින් නැහැවෙමින් පවතින සංසරණ පද්ධති. විවෘත සංසරණ පද්ධති වේ. විවෘත සංසරණ පද්ධති වේ. පටක සහ අවයව රුධිර වසා තරලය ලෙස හැඳින්වෙන තරලයකින් නැහැවෙමින් පවතින පද්ධති තමයි සංසරණ පද්ධති තමයි විවෘත සංසරණ පද්ධති කියලා කියන්නේ. අපි එහෙමනම් 9 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. 9 වෙනි ප්‍රශ්නයට. 9 වෙනි ප්‍රශ්නය හොඳ ප්‍රශ්නයක්, අපිට විස්තර කරන්න තියෙන ප්‍රශ්නයක්. විවෘත සංසරණ පද්ධතියක ලක්ෂණ මොනවද? විවෘත සංසරණ පද්ධතියක ලක්ෂණ මොනවද? දරුවනේ දැන් මේ විවෘත සංසරණ පද්ධතියක් කියන එක මොකක්ද කියලා අපි 8 වෙනි ප්‍රශ්نين කිව්වනේ. පටක සහ අවයව රුධිර වසා ලෙස හැඳින්වෙන තරලයකින් නැහැවෙමින් පවතින සංසරණ පද්ධති. ඉතින් ඒවට තමයි අපි කියන්නේ විවෘත සංසරණ පද්ධති කියලා.
දැන් මෙතනදී විශේෂයෙන්ම රුධිර වසා තරලයත් අන්තර්සෛලීය තරලයත් අතර වෙන්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. රුධිර වසා තරලයත් අන්තර්සෛලීය තරලයත් අතර ඇත්තටම වෙන්වීමක් නැහැ. ඒ තරල දෙකම එකට මිශ්‍ර වෙලා පවතිනවා මේ වගේ සංසරණ පද්ධතියක. පැහැදිලිද? එතකොට හෘදය මගින් පොම්ප කරන රුධිරය නැත්නම් රුධිර වසා ඇත්තටම හෘදය මගින් පොම්ප කරන රුධිර වසා නැමැති තරලය විශේෂ අවකාශයකට මුදා හැරෙනවා. විශේෂ අවකාශයකට මුදා හැරෙනවා. ඒ අවකාශයට තමයි මේ රුධිර වසා තරලය පැමිණෙන්නේ. පැහැදිලිද? එතකොට ඒ අවකාශයට අදාළව ඒ අවකාශය තුල ඉන්න දේහ පටක සියල්ලම රුධිර වසා තරලයෙන් නැහැවීමකට ලක් වෙනවා. අපි සංසරණ පද්ධතිය ගැන මුලින් කිව්වා වගේ. එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන් ඉස්සෙල්ලම මෙහිදී රුධිර වසා තරලය හා අන්තරාල තරලය නැත්නම් අන්තර්සෛලීය තරලය අන්තරාල තරලය අතර වෙන්වීමක් නැත. වෙන් වෙන්නේ නැහැ මේක. රුධිර වසා තරලයයි අන්තරාල තරලයයි වෙන වෙනම වෙන් වෙන්නේ නැහැ. එකට ඉන්නේ. හෘදය මගින් පොම්ප කරන රුධිර වසා දේහ අවකාශයකට මුදා හැරේ. දේහ අවකාශයට මුදා හැරෙනවා. එතකොට මේ අවකාශය තුලදී සෛල පටක රුධිර වසා තරලයෙන් නැහැවෙමින් තමයි පවතින්නේ. එම අවකාශයේ සෛල පටක අවයව රුධිර වසා තරලයෙන් නැහැවෙමින් පවතී. ඒ අවකාශයේ සෛල පටක අවයව රුධිර වසා තරලයෙන් නැහැවෙමින් පවතිනවා. ඊළඟ කාරණාව තමයි හෘදය ඉහිල් වෙලා තියෙනකොට මේ රුධිර වසා නැවත හෘදයේ කුටීර තුලට ඇතුළු වෙනවා. එතනදී පුට කියලා හඳුන්වන කපාට හරහා තමයි රුධිරය ඇතුල් වෙන්නේ. පුට හරහා නැවත රුධිරය ආපසු ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට ඒක ලියන්න පුළුවන්. හෘදය ඉහිල් වී පවතින විට හෘදයේ කුටීරවල වූ පුට නැමැති කපාට හරහා හෘදයට රුධිර වසා ඇත්තටම හෘදයට රුධිර වසා ගලා යයි. හෘදයට රුධිර වසා ගලාගෙන යනවා. පැහැදිලිද? ආපසු ගැලීම පුට හරහා වැලකිලා තියෙනවා. පුට නම් කපාට නිසා රුධිරය ආපසු ගැලීම නවතී. රුධිරය ආපසු ගැලීම නවතී. දැන් මෙහිදී තව විශේෂ දෙයක් කියන්න ඕනේ දරුවෝ. ඒ තමයි දේහ සෛල සහ රුධිර වසා අතර ද්‍රව්‍ය හුවමාරුව කෙලින්ම වෙනවා. ඍජුවම සිද්ධ වෙනවා. ඒකත් අපි මේකට එකතු කරන්න ඕනේ. මේ පද්ධතියේ ලක්ෂණයක්නේ. අපි ලියමු ඒකත්. දේහ සෛල හා රුධිර වසා අතර ද්‍රව්‍ය හුවමාරුවද ඍජුවම සිදුවේ. ඍජුවම සිදුවේ. හරි. දැන් බලන්න මේ කාරණා ටික. සංසරණ තරලය වන රුධිර වසා තරලයත් සෛල අවට පවතින අන්තරාල තරලයත් අතර වෙන්වීමක් නැහැ මේ පද්ධතියේ. එතකොට හෘදය මගින් පොම්ප කරන මේ රුධිර වසා තරලය
දේහ අවකාශයට වාහිනී මගින් මුදා හරිනවා. ඒ අවකාශයේ තියෙන සෛල පටක අවයව රුධිර වසා තරලයෙන් නැහැවෙමින් පවතින්නේ. ඒ වගේම දේහ සෛල සහ රුධිර වසා තරලය අතර ඍජුව ද්‍රව්‍ය හුවමාරුව සිද්ධ වෙනවා. ඊළඟ වැදගත් කාරණාව තමයි දරුවනේ හෘදයේ ඉහිල්ව පවතිනකොට හෘද කුටීරවල පවතින පුට කියලා හඳුන්වන කපාට හරහා ආපසු හෘදයට රුධිරය ගලාගෙන යනවා. හැබැයි මතක තියාගන්න පුට කියන කපාට හරහා රුධිරය ආපසු ගැලීම නැවතත් රුධිරය මේ අවකාශයට ගලාගෙන යෑම වළකිනවා. මොකද කපාට වලින් එක දිශාවකට විතරයි රුධිර ගලණය සිද්ධ කරන්නේ. ඉතින් ඔන්න ඔය කාරණා ටික ඔබට විවෘත සංසරණ පද්ධතියක ලක්ෂණ කියද්දි එකතු කරන්නට නම් වෙනවා. ඉතින් අපි 10 වෙනි ප්‍රශ්නෙට එන යමු නේද? 10 වෙනි ප්‍රශ්නෙට යමු. 10 වෙනි ප්‍රශ්නය. විවෘත සංසරණ පද්ධතිය දන්න සත්ව කාණ්ඩ නම් කරන්න. ආත්‍රපෝඩාව ප්‍රධාන වශයෙන් ඒ වගේම සමහර මොලුස්කා කාණ්ඩ විවෘත සංසරණ පද්ධතිය තමයි පෙන්වන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන්. ආත්‍රපෝඩා 1 ඒ වගේම සමහර මොලුස්කා කාණ්ඩ. ඒගොල්ලන් තමයි විවෘත සංසරණ පද්ධතිය පෙන්වන්නේ. නොයේ කාරණාත් ඊටාම සරල ප්‍රශ්න ඔබෙන් විභාගයට අහන්න පුළුවන්. අපි දරුවනේ එහෙනම් 11 වෙනි ප්‍රශ්නයට යමු. 11 වෙනි ප්‍රශ්නය. දරුවනේ සංවෘත සංසරණ පද්ධතියක් කියන්නේ මොකක්ද? සංවෘත සංසරණ පද්ධතියක් කියන්නේ රුධිරය වාහිනී තුලට සීමා වෙලා අන්තරාල තරලයෙන් වෙන්ව පවතින සංසරණ පද්ධතිය තමයි සංවෘත සංසරණ පද්ධතිය කියන්නේ. රුධිරය වාහිනී වලට සීමා වෙලා අන්තරාල තරලයෙන් වෙන්ව පවතින සංසරණ පද්ධතිය. අපි ලියමු. රුධිරය වාහිනී වලට සීමා වී අන්තරාල තරලයෙන් වෙන්ව පවතින සංසරණ පද්ධති. රුධිරේ වාහිනී වලට සීමා වෙලා අන්තරාල තරලයෙන් වෙන්ව පවතින සංසරණ පද්ධති සංවෘත සංසරණ පද්ධති නම් වේ. සංවෘත සංසරණ පද්ධති නම් වේ. ඒ අනුව දරුවනේ සංවෘත සංසරණ පද්ධතියක් කියලා අදහස් වෙන්නේ රුධිරේ වාහිනී වලට සීමා වෙලා අන්තරාල තරලයෙන් වෙන් වෙලා පවතින සංසරණ පද්ධති තමයි අපි සංවෘත සංසරණ පද්ධති කියලා කියන්නේ. දැන් පැහැදිලි. එහෙනම් අපි 12 වෙනි ප්‍රශ්නයට යමු. 12 වෙනි ප්‍රශ්නේ බලන්න දරුවෝ සංවෘත සංසරණ පද්ධතියක ලක්ෂණ මොනවද කියලා අහනවා. සංවෘත සංසරණ පද්ධතියක ලක්ෂණ මොනවද? ලක්ෂණ තමයි හෘදයක් හෝ හෘද ගණනාවකින් රුධිරය පොම්ප කිරීමක් කරනවා. වාහිනී තුලට විශාල වාහිනී තුලට. මේ විශාල වාහිනී තුලින් ගමන් කරන රුධිරය අනතුරුව කුඩා වාහිනී වලට අතු බෙදිලා අවයව තුලට ගමන් කරනවා. කුඩා වාහිනී වලට අතු බෙදී අවයව තුලට ගමන් කරනවා. ඒක අපි මුලින්ම ලියමු. හරි? රුධිරය හෘදය හෝ හෘද මගින් විශාල රුධිර වාහිනී වලට පොම්ප කරයි. රුධිරය හෘදය හෝ හෘද මගින් විශාල රුධිර වාහිනී වලට පොම්ප කරයි. මේ විශාල රුධිර වාහිනී වල පවතින රුධිරය ඊට පස්සේ කුඩා වාහිනී වලට අතු බෙදිලා ගමන් කරනවා. විශාල රුධිර වාහිනී අතු වලට බෙදී කුඩා රුධිර වාහිනී ඔස්සේ අවයව තුලට රුධිරය ගමන් කරයි. මතක තියාගන්න ඕනේ
මෙතනදී රසායනික හුවමාරුව ආකාර දෙකකට සිද්ධ වෙනවා. එකක් තමයි රුධිරය සහ අන්තරාල තරලය අතරත් අනතුරුව අන්තරාල තරලය සහ දේහ සෛල අතරත් මේ රසායනික ද්‍රව්‍ය හුවමාරුව සිද්ධ වෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය හුවමාරුව රුධිරය හා අන්තරාල තරලය අතරත් අන්තරාල තරලය දේහ සෛල අතරත් සිදුවේ. බලන්න රසායනික ද්‍රව්‍ය හුවමාරුව රුධිරය සහ අන්තරාල තරලය අතරත් ඉන් අනතුරුව අන්තරාල තරලය සහ දේහ සෛල අතරත් සිද්ධ වෙනවා. ඇතැම් වෙලාවට දරුවනේ මේ වගේ සංවෘත සංසරණ පද්ධතියක හෘද එකක් හෝ වැඩි ගණනක් දකින්නත් පුළුවන්. ඒකත් අපි ලියමු. ඇතැම් විට මෙවැනි සංසරණ පද්ධතිවල හෘද එකක් හෝ වැඩි ගණනක් පවතී. හෘද එකක් හෝ වැඩි ගණනක් පවතී. ඇතැම් විට මෙවැනි සංසරණ පද්ධතිවල හෘද එකක් හෝ වැඩි ගණනක් පවතිනවා. පැහැදිලිද? විශේෂයෙන්ම හෘද වැඩි ගණනක් පවතින සතෙක් විදිහට අපිට ඇනලිඩාවන් සලකන්න පුළුවන්. ගැඩවිලාගේ හෘද යුගල් බැගින් පවතිනවා. ඒව ගැනත් අපි කතා කරමු. එමනම් අපි 13 වෙනි ප්‍රශ්නයට යමු. බලන්න. සංවෘත සංසරණ පද්ධති දරන සත්ව කාණ්ඩ දෙකක් ලියන්නලු. ඇනලිඩාවන් ගන්න පුළුවන් අපෘෂ්ඨ වංශීන් විදිහට. ඇනලිඩාවන්. ඒ වගේම අපිත් අයිති වෙන පෘෂ්ඨ වංශීන්. පෘෂ්ඨ වංශීන් සියල්ලක්ම පාහේ සංවෘත සංසරණ පද්ධති දරනවා. ඒ වගේම අපෘෂ්ඨ වංශීන්ගෙන් ඇනලිඩාවන් සංවෘත සංසරණ පද්ධති දරනවා. ඔන්න ඕක තේරුම් ගන්න ඕනේ දරුවෝ. අපි 14 වෙනි ප්‍රශ්නයට යමු. 14 වෙනි ප්‍රශ්නේ ඔන්න අපිට සංසන්දනයක් කරන්න තියෙනවා. සංවෘත සහ විවෘත සංසරණ පද්ධතිවල වෙනස්කම් මොනවද? සංවෘත සහ විවෘත සංසරණ පද්ධතිවල තියෙන වෙනස්කම් මොනවද? දරුවනේ දැන් විවෘත සංසරණ පද්ධතිවලදී අපි කිව්වා මේ රුධිර වසා තරලයත් අන්තරාල තරලයත් අතර වෙන්වීමක් නැහැ කියලා. හැබැයි සංවෘත සංසරණයේදී පැහැදිලිව රුධිරය සහ අන්තරාල තරලය අතර පැහැදිලි වෙන්වීමක් තියෙනවා. රුධිරය වාහිනී තුලට සීමා වෙලා තියෙන්නේ. අන්තරාල තරලයේ තියෙන්නේ වාහිනී වලට එපිටින්. ඉතින් ඒ නිසා එතන ප්‍රධානම වෙනසක් තියෙනවා. අපිට ඒක ලියන්න පුළුවන් නේ. අපි ලියමු. සංවෘත සංසරණයේදී නැත්නම් සංවෘත සංසරණ පද්ධතිවලදී රුධිරය හා අන්තරාල තරලය අතර වෙන්වීමක් පවතී. විවෘත සංසරණ පද්ධතිවලදී රුධිර වසා සහ අන්තරාල තරලය අතර වෙන්වීමක් නැත. විවෘත සංසරණ පද්ධතිවලදී රුධිර වසා සහ අන්තරාල තරලය අතර වෙන්වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. එකතු වෙලා තියෙන්නේ. හැබැයි සංවෘත සංසරණ පද්ධතිවලදී රුධිරය සහ අන්තරාල තරලය අතර පැහැදිලිවම වෙන්වීමක් තියෙනවා. ඊළඟ වෙනස තමයි දරුවනේ සංවෘත සංසරණ පද්ධතිවලදී සංසරණ තරලයේ විදිහට පවතින්නේ රුධිරය. හැබැයි විවෘත සංසරණ පද්ධතිවලදී සංසරණ තරලයේ විදිහට රුධිර වසා පවතිනවා. අපිට ඒකත් ගන්න පුළුවන් වෙනස්කමක් විදිහට. අපි දෙවෙනි වෙනස්කම විදිහට ඒක ලියමු.
සංවෘත සංසරණ පද්ධතිවලදී සංසරණ තරලය රුධිරය වේ. විවෘත සංසරණ පද්ධතිවලදී සංසරණ තරලය රුධිර වසාවේ. රුධිර වසාවේ. පැහැදිලිද? ඊළඟ තුන්වෙනි වෙනස තමයි හොඳට හිතලා බලන්න සංවෘත සංසරණයේදී රුධිරයයි අන්තරාල තරලයයි වෙන් වෙලා ඉන්නේ. රසායනික හුවමාරුව රුධිරය සහ අන්තරාල තරලය අතරත් පසුව අන්තරාල තරලය හා දේහ සෛල අතරත් සිද්ධ වෙනවා. ඒ අනුව රුධිරය සහ දේහ සෛල අතර ඍජුව රසායනික හුවමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ. රුධිරයෙන් අන්තරාල තරලයට දීලා අනතුරුව අන්තරාල තරලයෙන් තමයි සෛලවලට මේ රසායනික ද්‍රව්‍ය හුවමාරුව සිද්ධ වෙන්නේ. හැබැයි විවෘත සංසරණ පද්ධතියකදී අන්තරාල තරලය සහ රුධිර වසා තරලය මිශ්‍ර වෙලා තියෙන්නේ. වෙන්වීමක් නැහැ. ඒ නිසා සෛලවලට ඍජුවම රුධිර වසා තරලයේ ඉඳලා රසායනික ද්‍රව්‍ය හුවමාරුව සිදුවීමක් වෙනවා. ඉතින් අපිට ඒක ලියන්න පුළුවන් නේ. අපි ලියමු. සංවෘත සංසරණ පද්ධතිවලදී රුධිරය හා දේහ සෛල අතර රසායනික හුවමාරුව ඍජුව සිදු නොවේ. සංවෘතයකදී වෙන්නේ නැහැ. විවෘත සංසරණ පද්ධතිවලදී රුධිර වසා තරලය හා සෛල අතර ද්‍රව්‍ය හුවමාරුව නැත්නම් රසායනික හුවමාරුව ඍජුව සිදුවේ. ඍජුව සිදුවේ. පැහැදිලිද? ඒතර ප්‍රධාන වෙනස්කම් තුනක් මම කිව්වා. පළවෙනි එක තමයි සංවෘත සංසරණ පද්ධතිවලදී රුධිරය සහ අන්තරාල තරලය අතර වෙන්වීමක් පවතිනවා. විවෘත සංසරණ පද්ධතිවලදී රුධිරය සහ රුධිර වසා සහ අන්තරාල තරලය අතර වෙන්වීමක් නැහැ. සංවෘත සංසරණ පද්ධතිවලදී සංසරණ තරලයේ රුධිරය වෙද්දී විවෘත සංසරණ පද්ධතිවලදී සංසරණ තරලය වෙන්නේ රුධිර වසා. ඒ වගේම සංවෘත සංසරණ පද්ධතිවලදී රුධිරය සහ දේහ සෛල අතර රසායනික හුවමාරුව ඍජුව සිද්ධ වෙන්නේ නැහැ. එතෙන්දී සිද්ධ වෙන්නේ රුධිරයේ ඉඳන් අන්තරාල තරලයටත් ඉන්පසු අන්තරාල තරලයේ ඉඳලා දේහ සෛල වලටත් තමයි රසායනික හුවමාරුව සිද්ධ වෙන්නේ. හැබැයි විවෘත සංසරණ පද්ධතිවලදී රුධිර වසා තරලය සහ සෛල අතර මේ ද්‍රව්‍ය හුවමාරුව කෙලින්ම ඍජුවම සිද්ධ වෙනවා. හරිද? පැහැදිලිද? ඒ වගේම අපිට ලියන්න පුළුවන් රුධිර වසා තරලය සෛල පටක නැහැවෙමින් පවතිනවා. නමුත් රුධිරය මගින් සෛල පටක නැහැවෙන්නේ නැහැ කියලා ලියන්නත් පුළුවන්. හරි? ඒකත් අපි ලියමු. සංවෘත සංසරණ පද්ධතිවලදී දේහ සෛල රුධිරයෙන් නැහැවීමක් සිදු නොවේ. හැබැයි විවෘත සංසරණයේදී එහෙම වෙනවා. විවෘත සංසරණ පද්ධතිවලදී දේහ සෛල රුධිර වසා තරලයෙන් නැහැවේ. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය වගේ පිළිතුරක් ඔබට ගොඩනගන්න පුළුවන් නම් දරුවනේ මෙහි ලකුණු සියල්ලම ඔබට ගන්න පුළුවන්. තාම පැහැදිලිව අපි ඔන්න පිළිතුර ගොඩනගලා තියෙනවා. ඉතින් එහෙමනම් අපිට 15 වෙනි ප්‍රශ්නෙට යන්න පුළුවන් නේ. අපි යමු 15 වෙනි ප්‍රශ්නෙට යමු. 15 වෙනි ප්‍රශ්නේ.
සංවෘත සංසරණ පද්ධති කාර්යක්ෂමව පරිවහනය සිදු කිරීමට හේතුව මොකක්ද? හේතුව තමයි සංවෘත සංසරණ පද්ධතිවල ඉහළ රුධිර පීඩනයක් පැවතීම. ඒ නිසා තමයි කාර්යක්ෂමව මේ පෝෂක හුවමාරු වීම පරිවහනය වීම සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් අපි ලියමු ඉහළ රුධිර පීඩනයක් පැවතීම. ඉහළ රුධිර පීඩනයක් පැවතීමයි හේතුව වෙන්නේ. ඉහළ රුධිර පීඩනයක් පැවතීම. පැහැදිලිද? හරි. අපි 16 වෙනි ප්‍රශ්නෙට යමු. බලන්නකෝ දරුවෝ අහන ප්‍රශ්නේ. සංවෘත සංසරණ පද්ධතියක ප්‍රධාන රුධිර වාහිනී මොනවද? සංවෘත සංසරණ පද්ධතියක ප්‍රධාන රුධිර වාහිනී තුනක් තියෙනවා. එකක් තමයි ධමනි, අනික ශිරා, අනික රුධිර කේශනාලිකා. මොනවද? ධමනි, ශිරා, රුධිර කේශනාලිකා. ඒ නම් තුන තමයි අපි ලියන්න අහන්නේ. ධමනි, ශිරා, රුධිර කේශනාලිකා. ධමනි, ශිරා සහ රුධිර කේශනාලිකා. දරුවනේ 17 වෙනි ප්‍රශ්නේ ටිකක් ලොකු උත්තරයක් අපිට ලියන්න තියෙන්නේ. පෘෂ්ඨවංශී සංසරණ පද්ධතියක සංවිධානය විස්තර කරන්න. දැන් මේ පෘෂ්ඨවංශී සංසරණ පද්ධති පැහැදිලිවම සංවෘත සංසරණ පද්ධති. ඒක මුලින්ම කියන්න ඕනේ. එතකොට මේකේ ප්‍රධාන වාහිනී තුනක් තියෙනවා. කලින් ප්‍රශ්නේදී කිව්වා වගේම ධමනි, ශිරා සහ රුධිර කේශනාලිකා. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් පෘෂ්ඨවංශීන්ට සංවෘත සංසරණ පද්ධතියක් ඇත. පෘෂ්ඨවංශීන්ට සංවෘත සංසරණ පද්ධතියක් තමයි පෘෂ්ඨවංශීන්ට තියෙන්නේ. ඒක පළවෙනි කාරණාව. මෙහි ප්‍රධාන රුධිර වාහිනී තුනක් තියෙනවා. මෙහි ප්‍රධාන රුධිර වාහිනී දරුවනේ තුනක් තියෙනවා. ඒ තමයි ධමනි, ශිරා සහ රුධිර කේශනාලිකා. ඒවා ධමනි, ශිරා සහ රුධිර කේශනාලිකා වේ. ඒවා ධමනි, ශිරා සහ රුධිර කේශනාලිකා ලෙසයි හඳුන්වන්නේ. දැන් විශේෂම දේ තමයි මේ සෑම රුධිර වාහිනියකින්ම එක දිශාවක් ඔස්සේ පමණයි රුධිරය යොමු කරන්නේ. දෙදිශාවටම රුධිරය ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් අපිට ලියන්න පුළුවන්. මේ සෑම රුධිර වාහිනියක් හරහාම ඒක දිශාත්මකව රුධිරය ගලා යයි. ඒක දිශාත්මකව, ඒ කියන්නේ එක දිශාවක් ඔස්සේ පමණයි රුධිරය ගලාගෙන යන්නේ මේ සෑම රුධිර වාහිනියක් හරහාම. හැම රුධිර වාහිනියක් හරහාම ඒක දිශාත්මකව රුධිරය ගලා යාමක් සිද්ධ වෙනවා. පැහැදිලිද? ඒකත් හොඳටම මතක තියාගන්න ඕනේ. දැන් හෘදයෙන් ඉවතට රුධිරය ගෙනියන රුධිර වාහිනී වලට තමයි අපි කියන්නේ ධමනි කියලා. හෘදයෙන් ඉවතට රුධිරය ගෙනියන රුධිර වාහිනී ධමනි. හෘදයේ වෙත රුධිරය ගෙනියන රුධිර වාහිනී එහෙනම් ශිරා. පැහැදිලිද? හරි. අපිට ලියන්න පුළුවන්. හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන රුධිර වාහිනී ධමනි වේ. රුධිරයෙන් ඉවතට රුධිරය ගෙන යන රුධිර වාහිනී ධමනි වේ. ඒ වගේම අපිට කියන්න පුළුවන් හෘදයෙන් ඉවතට රුධිරය ගෙනියන රුධිර වාහිනී ධමනි කියන්න පුළුවන්. ඒ වගේම අපිට කියන්න පුළුවන් හෘදය වෙත රුධිරය ගෙන එන රුධිර වාහිනී ශිරා වේ. හෘදය වෙත රුධිරය ගෙන එන රුධිර වාහිනී අපිට කියන්න පුළුවන් ශිරා කියලා. හෘදය වෙත ගේන්නේ රුධිරය ගෙන එන රුධිර වාහිනී ශිරා. දැන් සමහර දරුවන්ගේ අපි දකිනවා අඩුපාඩුවක්. එයාලගෙන් අහපුවාම මේ ධමනි කියන්නේ මොනවද දරුවෝ කියලා සමහර දරුවෝ අපිට කියන්නේ පිරිසිදු රුධිරය ගෙනියන රුධිර වාහිනී ධමනි, අපිරිසිදු රුධිරය ගෙනියන රුධිර වාහිනී ශිරා. එහෙම නැත්නම් කියනවා ඔක්සිජනී කෘත රුධිරය ගෙනියන රුධිර වාහිනී ධමනි, ඔක්සිජන් විමුක්ත රුධිරය ගෙනියන රුධිර වාහිනී ශිරා. ඒක 100%ක් හරි නෑනේ.
ඒක හෘදය ගැන ප්‍රශ්නාවලිය අපි කතා කරද්දී ඔබට තේරෙයි. ඔබට මතක් වෙයි මම කියන්නම්. මතක තියාගන්න හැම දමනියකින්ම මේ පිරිසිදු රුධිරය ගෙනියන්නේ නැහැ. අපිරිසිදු රුධිරය ගෙනියන දමනි ඉන්නවා. හොඳම උදාහරණේ පුප්පුෂීය දමනි. පුප්පුෂීය දමනි ගෙනියන්නේ අපිරිසිදු රුධිරය. හෘදයේ ඉඳලා පෙනහැලි දක්වා අපිරිසිදු රුධිරය තමයි ගෙනියන්නේ. ඒ නිසා සියලුම දමනි පිරිසිදු රුධිරය ගෙනියනවා. සියලුම ශිරා අපිරිසිදු රුධිරය ගෙනියනවා කියන වගන්තිය නම් වැරදි දරුවෝ. අහුවෙන්න එපා වගේ වගන්ති වලට විභාගෙදී. හරි? හැම වෙලාවෙම මතක තියාගන්න දමනි අර්ථ දක්වන්නේ හෘදයෙන් ඉවතට රුධිරය ගෙනියන වාහිනී විදිහට. ශිරා අර්ථ දක්වන්නේ හෘදය වෙත හෘදයේ දෙසට රුධිරය ගෙන එන රුධිර වාහිනී විදිහට. පැහැදිලිද? හරි. දැන් මේ දමනි තවදුරටත් ශාකනය වෙලා දමනිකා බවට පත් වෙනවා. දමනිකා තවදුරටත් ශාකනය වෙලා රුධිර කේශනාලිකා බවට පත් වෙනවා. සෛල පටක හරහා සෛල පටක අතරින් ගමන් කරන්නේ රුධිර කේශනාලිකා. ඒ රුධිර කේශනාලිකා හරහා රුධිරය ගමන් කරනකොට සිද්ධ වෙනවා වායු හුවමාරු ක්‍රියාවලියක්. විශේෂයෙන්ම රුධිරයෙන් සෛලවලට ඔක්සිජන් ලැබෙනවා, විසරණය වෙනවා. සෛල වලින් කාබන් ඩයොක්සයිඩ් රුධිරයට එකතු වෙනවා. ඊට පස්සේ මේ රුධිර කේශනාලිකා සියල්ල නැවත එකතු වෙලා නිර්මාණය වෙනවා අනුශිරා. අනුශිරා ගණනාවක් නැවත එකතු වෙලා ශිරා බවට පත් වෙනවා. ඒ ශිරාවන් හෘදය වෙත සම්බන්ධ වෙනවා. හෘදය වෙත රුධිරය ගෙන එනවා. ඒ ගැනත් ඔබ දැනගන්න ඕනේ. පැහැදිලිද? ඒ වගේම දමනි අවයව තුලදී තමයි බෙදී යන්නේ කුඩා වාහිනී වලට. ඒව තමයි දමනිකා කියලා කියන්නේ. අපිට ඒක ඉතින් ලියන්න පුළුවන් ඉස්සෙල්ලා. දමනි අවයව තුලදී කුඩා වාහිනී බවට බෙදී යයි. ඒවා දමනිකා නම් වේ. දමනිකා නම් වේ. ඊළඟට මොකද වෙන්නේ? දමනිකා තවදුරටත් ශාකනය වෙලා හැදෙන ඊතා කුඩා වාහිනී සෛල පටක අතරින් ගමන් කරනවා. ඒවට තමයි කේශනාලිකා කියන්නේ. රුධිර කේශනාලිකා. දමනිකා තවදුරටත් ශාකනය වී සෛල පටක අසලින් ගමන් කරන රුධිර කේශනාලිකා බවට පත්වේ. දැන් අපි දන්නවා රුධිර කේශනාලිකා තුල තියෙන රුධිරය සහ සෛල අතර ද්‍රව්‍ය හුවමාරු වීම සිද්ධ වෙනවා. ඇත්තටම වෙන්නේ රුධිරයේ ඉඳලා අන්තරාල තරලයටත් අන්තරාල තරලයෙන් සෛල පටක වලටත් මේ ද්‍රව්‍ය හුවමාරු වීම සිද්ධ වෙනවා. රුධිර කේශනාලිකා වලදී අන්තරාල තරලයටත් පසුව දේහ සෛලවලටත් ද්‍රව්‍ය හුවමාරු වේ. ඒ වගේම දේහ සෛල වලින් රුධිරයටත් ද්‍රව්‍ය විසරණය වේ. ඊළඟට මොකද වෙන්නේ? රුධිර කේශනාලිකා නැවතත් එකතු වෙලා අනුශිරා හැදෙනවා. රුධිර කේශනාලිකා එක් වී අනුශිරා සෑදේ. රුධිර කේශනාලිකා එකතු වෙලා අනුශිරා හැදෙනවා. ඊළඟට මොකද වෙන්නේ? අනුශිරා ගණනාවක් එකතු වෙලා ශිරා හැදෙනවා. අනුශිරා රාශියක් එක් වී ශිරා සෑදේ. ශිරා හැදෙනවා. ඒ ශිරා අවසාන වශයෙන් රුධිරය හෘදය වෙත ගෙන එනවා. එම ශිරා හෘදය වෙත රුධිරය රැගෙන එයි. ඉතින් හරිම සරල පිළිතුරක් දරුවනේ.
අපි ගොඩ නැගුවේ. එමනම් පෘෂ්ඨවංශී සංසරණ පද්ධතියක සංවිධානය ගැන කතා කරා. සාරාංශගත කරමු. පෘෂ්ඨවංශීන්ට තියෙන්නේ සංවෘත රුධිර සංසරණ පද්ධතිය. මේකේ ප්‍රධාන රුධිර වාහිනී තුනක් තියෙනවා. ඒවා තමයි ධමනි, ශිරා, රුධිර කේශනාලිකා. මේ සෑම රුධිර වාහිනියක් කරාම ඒක දිශාත්මකව තමයි රුධිරය ගලා යාම සිද්ධ වෙන්නේ. දැන් හෘදයෙන් ඉවතට රුධිරය ගෙනියන රුධිර වාහිනී වලට අපි ධමනි කියනවා. හෘදයේ වෙත රුධිරය ගෙනෙන රුධිර වාහිනී වලට ශිරා කියනවා. ධමනි අවයව තුලදී කුඩා වාහිනී වලට බෙදී යාමක් සිද්ධ වෙනවා. ඒ කුඩා වාහිනී තමයි මේ අපි ධමනිකා කියලා කියන්නේ. ධමනිකා තවදුරටත් ශාකනය වෙලා සෛල පටක අසලින් ගමන් කරන රුධිර කේශනාලිකා බවට පත් වෙනවා. දැන් රුධිර කේශනාලිකා වලදී අන්තරාල තරලයටත් ඒ වගේම දේහ සෛල වලටත් ද්‍රව්‍ය හුවමාරුව සිද්ධ වෙනවා. දේහ සෛල වලින් රුධිරයටත් ද්‍රව්‍ය හුවමාරු වීමක් නැත්නම් ද්‍රව්‍ය විසරණය වීමක් සිද්ධ වෙනවා. අවසානයේදී මේ කේශනාලිකා එක් වෙලා අනුශිරා හැදෙනවා. අනුශිරා රාශියක් එක් වෙලා ශිරා හැදෙනවා. ඒ ශිරා ඔස්සේ අවසානයේදී හෘදය වෙත නැවත රුධිරය පැමිණෙනවා. ඉතින් මේක තමයි පෘෂ්ඨවංශී සංසරණ පද්ධතියක සංවිධානාත්මක රටාව. අපිට එහෙනම් ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. 18 වෙනි ප්‍රශ්නය. ඒක සංසරණය යනු කුමක්ද? දරුවනේ, දේහය පුරාම සිදුවන පූර්ණ සංසරණයකදී දේහය පුරාම පූර්ණ සංසරණයක් සිද්ධ වෙනකොට හෘදය තුලින් රුධිරය එක්වරක් ගමන් කිරීම තමයි ඒක සංසරණය කියන්නේ. දේහය පුරාම එක් පූර්ණ සංසරණයකදී හෘදය තුලින් එක්වරක් රුධිරය ගමන් කිරීම ඒක සංසරණය. ඉතින් හරිම ලේසි නේද? හරි. බලන්න. දේහය පුරාම එක් පූර්ණ සංසරණයකදී හෘදය තුලින් රුධිරය එක්වරක් ගමන් කිරීම. දේහය පුරාම එක් පූර්ණ සංසරණයකදී හෘදය තුලින් රුධිරය එක්වරක් ගමන් කිරීම ඒක සංසරණය නම් වේ. ඒක සංසරණය නම් වේ. දේහය පුරාම එක් පූර්ණ සංසරණයකදී හෘදය තුලින් රුධිරය එක්වරක් ගමන් කිරීම තමයි දරුවනේ අපි ඒක සංසරණය කියලා කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද? හරි. අපි එහෙමනම් දරුවනේ 19 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. 19 වෙනි ප්‍රශ්නේ ටිකක් ලොකු ප්‍රශ්නයක්. ඒක සංසරණ ක්‍රියාවලිය විස්තර කරන්න. ඒක සංසරණ ක්‍රියාවලිය විස්තර කරන්න. මොකක්ද අපි මෙතනදී කියන්න තියෙන්නේ? දරුවනේ ඒක සංසරණ ක්‍රියාවලියේදී මෙවැනි සංසරණ පද්ධතියක් දරන සතුන්ගේ හෘදේ කුටීර දෙකයි තියෙන්නේ. එකක් කර්ණිකාවක්, එකක් කෝෂිකාවක්. කර්ණිකාවක් සහ කෝෂිකාවක් තමයි තියෙන්නේ. ඒක ඉස්සෙල්ලා අපිට ලියන්න පුළුවන්. ඒක සංසරණ පද්ධතියක හෘදයේ කුටීර දෙකකි. එනම් කර්ණිකාවක් සහ හා කෝෂිකාවකි. ඒක සංසරණ පද්ධතියක හෘදයේ කුටීර දෙකකි. එනම් කර්ණිකාවක් සහ කෝෂිකාවකි. කර්ණිකාවකුයි කෝෂිකාවකුයි තියෙනවා. දැන් මේ කර්ණිකාව ඔස්සේ පැමිණෙන ඔක්සිජන් ඌන රුධිරය ඊට පස්සේ කෝෂිකාවට යනවා. හරි? කෝෂිකාවෙන් මේ ඔක්සිජන් ඌන රුධිරය යොමු කරනවා ශ්වසන පෘෂ්ඨය වෙත. ඒ කියන්නේ විශේෂයෙන්ම ජලක්ලෝම වෙත. දැන් ජලක්ලෝම ආශ්‍රිතව පවතින රුධිර කේශනාලිකා ජාලයක් තියෙනවා. ඒ රුධිර කේශනාලිකා ජාලය තුලදී තමයි වායු හුවමාරු විසරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට එතනදී රුධිරයට ඔක්සිජන් ඇතුළු වීමත් රුධිරයෙන් CO2 ජලක්ලෝම වෙත ඉවත් යාමත් සිද්ධ වෙනවා. අවසානයේදී දැන් ඔක්සිජන් වලින් සංතෘප්ත වෙලා තියෙන රුධිරය ඒ ඔක්සිජන් වලින් සංතෘප්ත රුධිරය සහිත රුධිර කේශනාලිකා ගමන් කරනවා. ඒවා එකතු වෙලා දේහ සෛලවලට අවශ්‍ය ඔක්සිජන් සැපයීම සිදු කරනවා. සිදු කරලා දේහ සෛලවලදී නැවතත් වායු හුවමාරුවක් වෙනවා. අභ්‍යන්තර ශෝෂණය වෙනවා. එතනදී දේහ සෛල වලින් කාබන් ඩයොක්සයිඩ් රුධිරයටත් රුධිරයෙන් ඔක්සිජන්
දේහ සෛලවලටත් විසරණය වෙලා කාබන් ඩයොක්සයිඩ් බහුල රුධිරය නැත්නම් ඔක්සිජන් විමුක්ත රුධිරය නැවත රුධිර කේශනාලිකා ඔස්සේ කර්ණිකාව වෙත පැමිණෙනවා. ඔන්න ඕක තමයි සිද්ධ වෙන ක්‍රියාවලිය. අපි දැන් මේ පිළිතුර ගොඩනගමුකෝ. බලන්න. දේහයේ සිට පැමිණෙන සාපේක්ෂව ඔක්සිජන් ඌන රුධිරය පළමුව කර්ණිකාව හා දෙවනුව කෝෂිකාව තුලට ඇතුල් වේ. ඊළඟට වෙන්නේ කෝෂිකාව සංකෝචනය වෙලා මේ රුධිරය ජලක්ලෝම වල පිහිටි රුධිර කේශනාලිකා ජාලය වෙත ගමන් කරනවා. කෝෂිකා සංකෝචනයෙන් මෙම රුධිරය ජලක්ලෝම වල වූ රුධිර කේශනාලිකා ජාලයට ගලා යයි. එහිදී වායු හුවමාරුව සිදු වී ඔක්සිජනී කෘත රුධිරය බවට පත්වේ. ඔක්සිජනී කෘත රුධිරය බවට පත්වෙනවා. දැන් මේ ඔක්සිජන් සහිත රුධිරය කේශනාලිකා ඔස්සේ දේහ සෛල කරා ගමන් කරනවා. මෙම ඔක්සිජනී කෘත රුධිරය කේශනාලිකා ඔස්සේ දේහ සෛල කරා ගමන් කරයි. එහිදී දේහ සෛල හා රුධිරය අතර වායු හුවමාරුව සිදුවේ. එතකොට නැවත රුධිරය ඔක්සිජන් ඌන තත්වයට පත් වෙනවා. එවිට O2 ඌන රුධිරය නැවත කර්ණිකාව වෙත ගමන් කරයි. නැවත කර්ණිකාව වෙත ගමන් කරනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ ඒක සංසරණ ක්‍රියාවලියේදී. හරි? ඒක සංසරණ ක්‍රියාවලියේදී ওই ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලි. එහෙනම් අපි 20 වෙනි ප්‍රශ්නයට යමු. ඒක සංසරණය පෙන්වන පෘෂ්ඨවංශී කාණ්ඩ නම් කරන්න. දරුවනේ ඒක සංසරණය පෙන්වනවා මත්ස්‍යයින්. අස්තික සහ කාටිලේජ මත්ස්‍යයින් ඒක සංසරණය පෙන්වනවා. ඒක තමයි අපිට ගන්න තියෙන පිළිතුර. හරි? මත්ස්‍යයින් තමයි පෙන්වන්නේ. අස්තික මසුන් සහ කාටිලේජ මසුන්. ඒ අය ඒක සංසරණය තමයි පෙන්වන්නේ. හරි. අස්තික මසුන් කාටිලේජ මසුන්. ඒ අය තමයි ඒක සංසරණ ක්‍රියාවලිය පෙන්වන්නේ. එහෙනම් අපි 21 වෙනි ප්‍රශ්නයට යමු. 21 ද්විත්ව සංසරණය anu කුමක්ද? දරුවනේ මුළු දේහය පුරාම සිදුවන පූර්ණ සංසරණයකදී හෘදය තුලින් රුධිරය දෙවරක් ගමන් කිරීම තමයි ද්විත්ව සංසරණය. පැහැදිලිද? ඉතින් අපි ලියමු. මුළු දේහය පුරාම සිදුවන පූර්ණ සංසරණයකදී හෘදය තුලින්
රුධිරය දෙවරක් ගමන් කිරීම. හෘදය තුලින් රුධිරය දෙවරක් ගමන් කිරීම ද්විත්ව සංසරණය නම් වේ. ද්විත්ව සංසරණය නම් වේ. මුළු දේහය පුරාම සිදුවන පූර්ණ සංසරණයකදී හෘදය තුලින් රුධිරය දෙවරක් ගමන් කිරීම තමයි ද්විත්ව සංසරණය කියලා අපි හඳුන්වන්නේ. පැහැදිලිද? ද්විත්ව සංසරණය. ඉතින් අපි 22 වෙනි ප්‍රශ්නෙට යමු. බලන්නකෝ. හෘදය කුටීර 3ක් දරන පෘෂ්ඨවංශී කාණ්ඩ මොනවද? හෘදය කුටීර 3ක් දරන පෘෂ්ඨවංශී කාණ්ඩ විදිහට අපිට උභයජීවීන් සහ උරගයන්ව තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. උභයජීවීන් සහ උරගයන්. එවන අපි පිළිතුර ලියමු. උභයජීවීන් ඒ වගේම උරගයන්. උභයජීවීන් සහ උරගයන් තමයි හෘදය කුටීර 3ක් දරන පෘෂ්ඨවංශී කාණ්ඩ වෙන්නේ. 23 වෙනි ප්‍රශ්නෙට යමු. බලන්න හෘදය කුටීර 4ක් දරන පෘෂ්ඨවංශී කාණ්ඩ. ඒ දෙකක් ඉන්නවා. ඒ තමයි පක්ෂීන් ආවේස් සහ මැමේලියා අපි ක්ෂීරපායි. අපිට පිළිතුර ලියන්න පුළුවන්. පක්ෂීන් හා ක්ෂීරපායින්. පක්ෂීන් සහ ක්ෂීරපායින්. හෘදය කුටීර 4ක් දරන පෘෂ්ඨවංශී කාණ්ඩ පක්ෂීන් සහ ක්ෂීරපායින් හඳුන්වන්න පුළුවන්. පැහැදිලිද? 24 වෙනි ප්‍රශ්නයට යමු. ඔන්න 24 වෙනි ප්‍රශ්නෙට ආවා. පුප්පුෂීය සංසරණය විස්තර කරන්න. දරුවෝ දැන් පුප්පුෂීය සංසරණය කියන්නේ හෘදය සහ පෙනහැලි අතර රුධිරය ගමන් කිරීම තමයි මේ පුප්පුෂීය සංසරණය කියලා අදහස් කරන්නේ. හෘදයත් සහ පෙනහැලි අතර රුධිරය සංසරණය වීම. දැන් අපි ගත්තොත් උභයජීවීන් උරගයන් වගේ අය ඒගොල්ලන්ට හෘදය කුටීර 3යිනේ තිබ්බේ. ඒගොල්ලන්ට තියෙන්නේ කර්ණිකා 2යි එක කෝෂිකාවයි. එතකොට කෝෂිකාවේ ඉඳලා පෙනහැලි දක්වා රුධිරය ගමන් කරලා ඒ පෙනහැලි වල ඉඳලා වායු හුවමාරුව සිද්ධ වෙලා නැවත කර්ණිකාව වෙත රුධිරය එනවා. ඇතරම නැවත රුධිරය එන්නේ වම් කර්ණිකාවට. ඔන්න ඔය ගමන් මාර්ගය තමයි අපිට ගන්න පුළුවන් උරගයන්ගේ සහ උභයජීවීන්ගේ පුප්පුෂීය සංසරණය කියලා. එතකොට එක කෝෂිකාවයි තියෙන්නේ. කෝෂිකාවෙන් පෙනහැලි දක්වා ගමන් කරනවා රුධිරය. පෙනහැලි වලදී වායු හුවමාරුව සිද්ධ වෙලා වම් කර්ණිකාවට පැමිණිලා රුධිරය වම් කර්ණිකාවට පැමිණෙනවා. හරි? ඒක තමයි ඒ අයගේ පුප්පුෂීය සංසරණය. හැබැයි පක්ෂීන් සහ ක්ෂීරපායින්ගේ පුප්පුෂීය සංසරණය සැලකුවොත් අපිට කෙලින්ම කියන්න පුළුවන් දකුණු කෝෂිකාවෙන් රුධිරය පුප්පුෂීය මහධමනිය හරහා පොම්ප කරනවා. ඒ පුප්පුෂීය මහධමනිය ශාඛා දෙකකට බෙදිලා ඒවා පෙනහැලි වලට ගමන් කරනවා. ගමන් කළ පෙනහැලි වලදී ගර්තවලදී මේ වායු හුවමාරුව සිද්ධ වෙලා නැවත පුප්පුෂීය ශිරා 4ක් ඔස්සේ වම් කර්ණිකාවට ඔක්සිජන් සහිත රුධිරය පැමිණෙනවා. ඒක තමයි පුප්පුෂීය සංසරණය කියන්නේ. පැහැදිලිද? අත ආකාර දෙකෙන්ම ලියන්න පුළුවන් අපිට ඉඩ තියෙන නිසා. මෙහෙම ලියමු. උභයජීවීන් හා උරගයින්ට කර්ණිකා දෙකක් හා තනි කෝෂිකාවකින් යුත් හෘදයක් ඇත. හෘදයක් ඇත. කෝෂිකාව සංකෝචනය වී රුධිරය පෙනහැලි දක්වා ගමන් කරයි. ගර්තවලදී වායු හුවමාරුව සිදු වී වායු හුවමාරුව සිදුවේ. ගර්තවලදී වායු හුවමාරුව සිදුවේ. එවිට O2 බහුල රුධිරය ඔක්සිජනීකృత රුධිරය පෙනහැලි වල සිට
වම් කර්ණිකාවට ළඟා වේ. ඔන්න ඕක තමයි උභය ජීවීන් සහ උරගයන්ගේ පුප්පුෂීය සංසරණය ගැන කියන්න තියෙන්නේ. දැන් පක්ෂීන් සහ ක්ෂීරපායින් කොහොමද? අපි ඒකත් ලියමු. පක්ෂීන් හා ක්ෂීරපායින්ට කර්ණිකා දෙකක් සහ කෝෂිකා දෙකකින් හෘදය සෑදී ඇත. හෘදය හැදිලා තියෙනවා. දකුණු කෝෂිකාවේ සිට නැත්නම් දකුණු කෝෂිකාව සංකෝචනය වී පුප්පුෂීය දමනි ඔස්සේ පෙනහැලි වෙත රුධිරය ගලා යයි. පෙනහැලි වෙත රුධිරය ගලා යයි. එහිදී වායු හුවමාරුව සිදු වී පුප්පුෂීය ශිරා ඔස්සේ පුප්පුෂීය ශිරා හතරක් තියෙනවා. පුප්පුෂීය ශිරා ඔස්සේ වම් කර්ණිකාව වෙත O2 සහිත රුධිරය පැමිණේ. ඕක තමයි පුප්පුෂීය සංසරණය ගැන අපිට විස්තර කරන්න තියෙන්නේ. සත්වාකාර දෙක ගැනම හිතලා. පැහැදිලිද? හරි. එහෙනම් දරුවෝ අපි 25 වෙනි ප්‍රශ්නයට යමු වෙමු. දරුවනේ 25 වෙනි ප්‍රශ්නය සංස්ථානික සංසරණය විස්තර කරන්න. මෙතනදී සංස්ථානික සංසරණයේදී සිද්ධ වෙන්නේ හෘදයේ සිට දේහ සෛලවලට රුධිරය ගමන් කරලා අවසානයේදී නැවත දේහ සෛලවල ඉඳන් හෘදයට රුධිරය පැමිණීම. එතකොට සිද්ධ වෙන්නේ වම් කෝෂිකාව සංකෝචනය වෙලා රුධිරය බෙදා හරිනවා සංස්ථානික මහධමනිය ඔස්සේ දේහය පුරාම. ඒවා දේහ සෛලවලදී වායු හුවමාරුව සිදු වෙලා අභ්‍යන්තර ශ්වසනය සිද්ධ වෙලා ඊට පස්සේ ශිරා ඔස්සේ කර්ණිකාවලට පැමිණෙනවා. විශේෂයෙන්ම දකුණු කර්ණිකාවට පැමිණෙනවා. පැහැදිලිද? ඒක තමයි සංස්ථානික සංසරණය. මෙහිදී හෘදයෙන් දේහය පුරා බෙදා හැරෙන රුධිරය සෛල පටක වලදී වායු හුවමාරුව සිදු කර නැවත හෘදය වෙත පැමිණේ. නැවත හෘදය වෙත එනවා. වම් කෝෂිකාව සංකෝචනය වී සංස්ථානික මහධමනිය ඔස්සේ රුධිරය දේහය පුරා ගමන් කරයි. සෛල පටකවලදී දේහ සෛල පටක අසලදී වායු හුවමාරුව සිදු වී ඔක්සිජන් විමුක්ත රුධිරය වායු හුවමාරුව සිදු වී ඔක්සිජන් විමුක්ත රුධිරය කර්ණිකාවට ගමන් කරයි. විශේෂයෙන්ම දකුණු කර්ණිකාවට තමයි ගමන් කරන්නේ. මේක තමයි සංස්ථානික සංසරණය කියලා කියන්නේ.
ඒ අනුව දරුවනේ සතුන්ගේ පරිවහන පද්ධතිවලට අදාළව ප්‍රශ්නාවලිය සාකච්ඡා කරන පළමු පරිච්ඡේදය. එහෙම නැත්නම් මේ පාඩමට අදාළ 7 වන පරිච්ඡේදය අපි මේන් අවසන් කරනවා. ඊළඟ පරිච්ඡේදය තුලින් මම විශේෂයෙන්ම මානව රුධිර සංසරණ පද්ධතිය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් ඔබ වෙත ඉදිරිපත් කරලා ඔබේ දැනුම තවත් ශක්තිමත් කරන්න වර්ධනය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් ඒ කොටසත් එක්ක නැවත එකතු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.